මේ අභිනිෂ්ක්‍රමණයට කාලයයි. තමන්ට අලාභයක් වෙනකොට ඒ අලාභය ඉස්සරහා සැලෙනවන. තමන්ට නින්දාවක් වෙනකොට ඒ නින්දාව ඉස්සරහා කම්පණය වෙනවා. තමන්ට මොකක් හරි හානියක් වෙනකොට ඒ හානියට බය වෙනවා. කට්ටිය දාගෙන හොයාගෙන කොහොම හරි ඒකින් ගැලවෙන්න හදනවා. මොකක්ද මේ තියෙන සතිපට්ඨාන? කෝ නින්දා ප්‍රශංසා ඉස්සරහා නොසෙල්වි වාසය කරන මනසකින් යුක්ත වෙන්න කියපු කතාව. එනිසා පිඟුනේ ඔක්කොම බොරු. තේරෙනවද මම මේ කියන්නේ? එතකොට රහත් වුණා කියන එකේදී තමන්ම මේ තමන්ගේ ෆොටෝ එකක් හදලා හරි මේ පිළිමයක් හදලා හරි ඒකට රැස්වලල්ලක් දාගෙන රහත් බව පෙන්වන්න බෑ. දැන් අද අපිට ඕවා දකින්න තියෙනවනේ නේ. එහෙම රහත් භාවය පෙන්වන්න බෑ. රහත් භාවය පෙන්නනවා නම් රහත් භාවය පෙන්නනවා නම් සතිපට්ඨානිය තුල සිහි පිහිටවාගෙන තිබෙ සංස්කාර පිළිබඳව කටයුතු කරන කටයුතු තුල කොයි ආකාරයේ අවබෝධයක්ද වුන්ට තියෙන්නේ. අන්න ඒ අවබෝධයෙන් ඔවුන්ගේ රහත් බව නොරහත් බව මනින්න පුළුවන් කියන කාරණාව ඒකාන්ත සත්‍යයි. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමුදුර ධර්ම දේශනාව සඳහා පින්වර දායකත්වයෙන් කටයුතු කළේ ඊශ්‍රායලයේ සේවයේ නියුතු රෝහිණී බෝපගේ මහත්මියයි. එතුමියගේ අරමුණ වන්නේ පරලෝසපත් දයාබර දෙමාපියන් වන බෝපගේ සේනේරිස් පියාණන්ට හා පීඩී දයාවතී මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීමයි. අද දේශකයන්න් වහන්සේ තමුත්තේගම උරුගලයාය සුජාතපුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මඨානාචාර්ය අතිපූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට දේශනා කොට වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට සූදානම් වන මොහොත. පින්වත්නි, පින්තුන් දන්නවා අපි මේ දිනවල සිද්ධ කරගෙන එන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලා විසින් අවිජහිත වූ සතිපට්ඨාන දේශනාවේ විස්තර විග්‍රහය පිළිබඳව ත්‍රිපිටකය අටුවාවට අනුරූපීව ප්‍රායෝගික කාරණාවන් කොහොමද තමන්ගේ సంతානිය වඩන්නේ කියන එක පිළිබඳව අපි පහුගිය ධර්ම දේශනා දෙකකදී කතා කළා. අදෙහි තුන්වෙනි ධර්ම දේශනාව ලෙස තමයි මේ ධර්ම දේශනාව විකාශය වන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා මේ සංසාරික දුකින් ඈතර වෙන්න මඟ කියපු වෙලාවේ විශේෂයෙන්ම අපි මේ සතිපට්ඨාන සූත්‍රය අරගෙන මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ඒවං මේසුතං ඒකං සමයං භගවා කියන තැන ඉඳලම මේ සූත්‍ර විග්‍රහය කරන්නම් කියලා කල්පනා කළේම පින්වත්නි, අනාගත කාලයේදී නැත්නම් අපේ එන තරුණ දරුවන් මේව මේ ටිකක් උඩින් පල්ලෙන් අරගන්න ගතියක් තියෙනවා. ඒ කියන්නේ උඩින් පල්ලෙන් අරගත්තාම වෙන්නේ මේවකේ තියෙන හරබර ගතිය. ඇත්තටම පින්වත්නි, මේක මහා රහ විෂයක් නේ. මේක විෂයක් විදියට හැදෑරුවත් මේක මහා රහක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ පිළිගන්නේ රසම රස විෂය. මේක කියවුවත් සනීපයි. මේක අහන් හිටියත් සනීපයි. මේක බල හිටියත් සනීපයි. මේක ඇහෙනමානේ කන තියන් හිටියත් සනීපයි. මේ ජීවිතේට විතරක් නෙමෙයි. මේ සනීපය ගෙනල්ලා දෙන්නේ තිරිසනුන්ට පවා මෙලව පරලොව වශයෙන් මහා සුවදායක සංසාරික ජීවිතයක්. ඒ සංසාරික ජීවිතේ කොයිතරම් සනීප පැත්තකට අපිව මේ ධර්මය අරගෙන යනවද කියනවා නම්
අවසානයේදී ඒ සාංශාරික ජීවිතෙන් මිදෙන්නම අපි දන්නේම නැතුව ලෝකයේම පාවිච්චි කරලා ලෝකයේම අරමුණු මනසිකාරය කරලා ලෝකයේම තියෙන දේවල් පරිහරණය කරලා අපිට මේ ලෝකෙන් මිදිලා යන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය උපකාරී කරනවා කියන එක පිහිට පිණිස පවතිනවා කියන එක අසරණයන්ට සරණක් විදිහට පවතිනවා කියන එක ඒකාන්ත සත්‍යයක්. එනිසාම මේ සූත්‍ර දේශනාව අපි විග්‍රහ කරගෙන එන ධර්ම දේශනා මාලාවේ අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ රැගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා ඊශ්‍රායලයේ සේවයේ නියුතු රෝහිණී බෝපගේ මහත්මිය විසින් මිය පරලොව ගිය තමන්ගේ දෙමව්පියන් වෙන බෝපගේ සියනේරිස් පියාණන් සහ පී.ඩී. දයාවති මෑණියන් මෙන්ම පී.ඩී. සවුලිස් දූවලගේ කරලිනා ඒ වගේම ලයියා උපාසිකාව බෝපගේ සැල්දි ගුරුන්වහන්සේ බෝපගේ ඩොලි උපාසිකාව බෝපගේ සිරිසේන උපාසක මහත්මයා ඇතුළු පෞලිමියගේ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න සුජීවත්ව වාසය කරන මව් දෙමව්පියන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට ප්‍රාර්ථනා කරමින් මේ අභිනිෂ්ක්‍රමණයට කාලයයි කියන ශීර්ෂය ඔස්සේ සිද්ධ කරගෙන එන ධර්ම දේශනාවට දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. පින්වත්නි මේ උතුම් ධර්ම දාණය මගේ පින්වතුන්ලටත් ගෙනල්ලා දෙන්නේ නිකම් පිනක් විතරක් නෙමෙයි මම මේ කියන ධර්ම කාරණාවන් ජීවිතයට එකතු පාදා කරගත්තොත් පින්වතුන්ලටත් මේ භයානක ගොහර කටුක සාංශාරික ජීවිතෙන් මිදිලා යන්න මේ උතුම් ධර්ම දේශනාවන් ඒකාන්ත පාරමිතාවක් බවට පත් වේවි. ඒ අයුරින්ම මේ කුසල් ඔබට සාංශාරික භව දුක් නිවා ගැනීම පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් කාලීය ධර්ම දේශනාව සඳහා යොමු කරගන්නවා. පින්වත්නි ඔබට මතකයි අපි පහුගිය සතියේ සිහිපත් කළා මේ ධර්මදේශනා විශේෂයෙන්ම කරගෙන යන අතරවාරයේදී සතරක් වූ සතිපට්ඨානයන් පිළිබඳව වූ පූර්ව නිදාන උද්දේශයන් පිළිබඳව විස්තර වර්ණනාව වගේම මේ සතිපට්ඨාන හතරක්ම බුදුරජාන් වහන්සේ දේශනා කරන්න හේතුව උනේ කුමක්ද කියන එක පිළිබඳව. පින්වතුන්ට මතකයි නම් පිළිදෙන ඇතරම මේ චරිත දැන් දෙආකාරයකින් අරගෙන තමයි එක්තරා විදිහකට සතිපට්ඨාන හතරක් දේශනා කළේ. ඒ තමයි තණ්හා චරිතය සහ දිට්ඨි චරිතය කියන චරිත දෙක. එක්තරා විදිහකට සමතයානිකය සහ විපස්සනා යානිකය කියන මෙන්න මේ දෙආකාර චරිත. දැන් ඔබට තේරෙනවනේ තණ්හා චරිතයයි දිට්ඨි චරිතයයි කියන චරිත දෙකටයි සමතයානිකය සහ විපස්සනා යානිකය කියන මේ චරිත දෙකටයි තමයි සතිපට්ඨාන හතරක් දේශනා කළේ කියන එක මම පහුගිය සතියේ ධර්ම දේශනාවේදී සිහිපත් කළා. මේ පිළිබඳව මම තව චුට්ටක් විස්තර විග්‍රහ කරලම ධර්ම දේශනාවේ කරුණු ගොනු කරන්නම් කියලා කල්පනා කළේ. මේක පින්වත්නි වර්තමානයේ බොහෝ මිනිසුන් ලේසියෙන් ගන්න තැනක් සහ ලේසියෙන් අල්ලගන්න කතාවක් තමයි මේ චිත්තානුපස්සනාව වගේ ධර්ම දේශන දැන් අපි දැකලා තියෙනවා. සමහර ඇත්තෝ සිත දිහා බලන් ඉඳලා නිකන් මං චිත්තානුපස්සනාව වඩනවා වගේ හිතාගෙන මම දැන් මට අපිට කතා කරලා කියනවා. අපි මේ දවස්වල වඩන්නේ චිත්තානුපස්සනාව කියලා. අපි මේ දවස්වල වඩන්නේ ධම්මානුපස්සනාව කියලා. හැබැයි මේ වගේ මේ අර්ථයක්වත් නොදැන ධම්මානුපස්සනාව කියන්නේ මොකද්ද චිත්තානුපස්සනාව කියන්නේ මොකද්ද කියලා නොදැන මේ කරන දේ නිසා බොහෝ පින්වතුන්ලට සංසාර ජීවිතේම නිර්වාණය සාක්ෂාත් කරගන්න ලැබිච්ච මේ අවස්ථාව හිමි වෙලා යන එක තමයි සිද්ධ වෙන්නේ කියන එක මගේ පින්වතුන්ලා හොඳට මතක තියාගන්න. පින්වත්නි ඔබට මතකයි නම් මම මේ කතාවේදී සිහිපත් කළා මේ දැන් අපි දන්නවා මේ තණ්හා චරිතයේ ඉන්නවා මන්ද ප්‍රඥා සහ තික්ක ප්‍රඥා කියලා දෙන්නේ. ඒ කියන්නේ ප්‍රඥාව අඩු සහ ප්‍රඥාව වැඩි. මෙන්න මේ ප්‍රඥාව අඩු තණ්හා චරිතයට තමයි. කියන්නේ ඔබ තණ්හාව කියන එකට යම් කෙනෙක් බරයි. එතකොට එයාගේ ප්‍රඥාව මන්ද තත්වේ නම් තියෙන්නේ. අන්න එයාට තමයි ඕලාරික වෙච්ච මේ කායානුපස්සනාව දේශනා කළේ. මොකද තණ්හා චරිතයට කායානුපස්සනාව වඩනකොට එයාගේ ප්‍රඥාවත් අඩුයි නම් ඒ කායානුපස්සනාවේ අරමුණු හරිම ඕලාරිකයි. අන්නේ ඕලාරික අරමුණු ඉක්මනටම අහුවෙනවා. ඕලාරික අරමුණු ඔස්සේ සිහිය පිහිටවා ගන්න පුළුවන්. අන්නේ නිසා කායානුපස්සනාව මන්ද ප්‍රඥ වූ තණ්හා චරිතයට දේශනා කළා. දැන් සමහර තණ්හා චරිතය ඉන්නවා තික්ක ප්‍රඥා. ඒ කියන්නේ තීක්ෂණ වූ ප්‍රඥාවක් දෙන. අන්න ඒ චරිතයට තමයි එයාට ඕලාරික වෙච්ච කායානුපස්සනාව මොණි නැහැ. වේදනානුපස්සනාව ඔස්සේ මානසිකාරී පිහිටවාගෙන සතිපට්ඨානේ යත සිහිය පිහිටවා ගන්න පුළුවන්කම ලැබෙන නිසා එයාට දේශනා කළා වේදනානුපස්සනාව කියන කර්මස්ථානේ. දිට්ඨි චරිතය ගත්තාම දිට්ඨි චරිතෙත් ඉන්නවා. දැන් ඔන්න බලන්න පිටින්. මේ දිට්ඨි චරිතයේ මන්ද ප්‍රඥාභාවයක් තියෙන කෙනාට චිත්තානුපස්සනාව දේශනා කළා. දිට්ඨි චරිතයේ දෘෂ්ටි වැඩියෙන් තියෙන නමුත් තියුණු ප්‍රඥාවක් තියෙන කෙනෙක්ට ධම්මානුපස්සනාව කියන එක දේශනා කළා. මේ සත්ව පුද්ගල භාවයන්ගෙන් තොර නාම ධර්මතාවල ඝනත්වය කඩා ගන්න. රූප ධර්මතාවල තියෙන ඝනත්වය කඩා ගන්න තමයි කායනුපස්සනාව. වේදනා චිත්තානු ධම්මානු කියන මේ අනුපස්සනාවන් තුනම විශේෂයෙන්ම
නාම ධර්මතා කෙරෙහි තියෙන මේ ඝනත්වය කඩා ගන්න. එතකොට ඒවා තික්ක ප්‍රඥාවක් තියෙන නැත්තන්ට කරන්න තියෙන දේවල් සමහරක් තැන්. එතකොට ධම්මානුපස්සනාව නිකන් මේ බාල ප්‍රඥාවක් තියෙන පුංචිර කල්පනා කරන පුංචි මානසිකත්වයක ඉන්න කෙනෙක්ට කරන්න සුදුසු ඒවා නෙමෙයි. අන්න ඒකයි මම මේක මේ ධර්මදේශනාව මුලදීම සිහිපත් කළේ. ඊළඟට සමත යානිකය විපස්සනා යානිකය කියලා දෙන්නෙක් ඉන්නවා. ඒ කියන්නේ අපි ගත්තොත් ධ්‍යාන වගේ භාවනාවන් කරලා ඒකාග්‍ර වූ හිතක් එක්ක මේකට බැස ගන්න චරිතය ඉන්නවා මේ ලෝකේ. නැත්නම් මේ සමතයට හිත ඇලවෙන්නේ නැති විදර්ශනාවටම හිත ඇලවෙන ඇතම් පිරිසක් ඉන්නවා මේ ලෝකේ. භික්ෂුන් වහන්සේලා ගත්තත් සමතයානික භික්ෂුන් වහන්සේලා ඉන්නවා, විපස්සනා යානික භික්ෂුන් වහන්සේලා. ඒකට යම් කෙනෙක් සමතයානිකයි නම් එයාගේ ප්‍රඥාව මොටයි නම්, ඒ කියන්නේ ප්‍රඥාව මන්දයි නම්, මොටයි කියලා කිව්වේ මෙතනදී මන්ද ප්‍රඥාට කියපු නමක්. ඒ වගේ ඇත්තන්ට දේශනා කරලා තියෙනවා ඕලාරික වෙච්ච පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් පළමුවෙනි සතිපට්ඨානිය නැත්තම් කායानुපස්සනාව කියන එක. ඕක ඇතුලේ ඉතින් තව චරිත තියෙනවා ආනාපාන, ඉරියාපත, සම්පජානිය, පටික්කුල මනසිකාර්ය, ධාතු මනසිකාර්ය, නවසීවතකේ. මේවා ඒ චරිත වලට අපි මේවා පැහැදිලි කරලා දෙන්නම්. ආනාපාන සතිය කාටද, ඉරියාපතේ කාටද, සම්පජානිය කාටද, පටික්කුල මනසිකාර්ය කාටද, ධාතු මනසිකාර්ය කාටද, නවසීවතකේ කාටද. හැබැයි සමත යානික වූ එකත් මන්ද ප්‍රඥාට. ඒ කියන්නේ ධ්‍යාන වගේ ලබන්නේ නැතුව සාමාන්‍යයෙන් සමතයට ඇලුම් කරන යම් යම් පුංචි ඒකාග්‍රතාවයන් එක්ක භාවනා කරන කෙනාට තමයි මේක දීලා තියෙන්නේ. හැබැයි තියුණු ප්‍රඥාවක් තියෙන සමතයානික. ඒ කියන්නේ ධානාදිය ලබලා ඒ තරම්ම ඔලුවක් තිබ්බ සමතයානිකයට කිව්වා, ඒ තරම්ම ප්‍රඥාවක් තියෙන ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන සමතයානිකයට කිව්වා වේදනානුපස්සනාව වඩන්න කියලා. ඒකයි මේ එක જાති දීලා තියෙන්නේ. විපස්සනා යානිකයෝ ඉන්නවා මන්ද ප්‍රඥා සහ තික්ක ප්‍රඥා කියලා. මන්ද ප්‍රඥාට චිත්තානුපස්සනාවත්, තික්ක ප්‍රඥාට ධම්මානුපස්සනාවත් විදිහට. විපස්සනා යානිකයට තමයි එතකොට ධම්මානුපස්සනාව, චිත්තානුපස්සනාව. ඒකෙත් ප්‍රඥාව මදයි නම් මේක කර්මස්ථානාචාර්යවරුන් බලලා ඒ ආකාරයෙන් දිය යුතුයි. චරිත අධ්‍යයනය කළා, චරිත තේරුම් අරගෙන. ප්‍රඥාව මන්දයි නම් චිත්තානුපස්සනාවත්, ප්‍රඥාව තියුණුයි නම් ධම්මානුපස්සනාවත් ලබා දෙන්නයි කියන එක මේ සතිපට්ඨාන අට කතාවන් වල වගේ තැන්වලදී පැහැදිලිවම දක්වලා තියෙනවා. මේ නිසා තමයි සතරක් වූ සතිපට්ඨානයන් දේශනා කළේ. පැහැදිලිනේ. ඊළඟට මම ඔබට ඊට පස්සේ සිහිපත් කළා නිර්වාණීය කියන එකම තැනට යන්න එක පැතිවලින් ඉන්න තියෙන එකක්. ඒ නිසා මේකේ සතරක් වූ කර්මස්ථාන දේශනා කරලා තියෙන්නේ. ඒ පිළිබඳව පහුගිය ධර්ම දේශනාවදී සිහිපත් කරපු නිසා අද දවසේ ඔබට විස්තර කරනවා මේ කතමේ චත්තාරු ඉද බික්කවේ බික්කු කායේ කායානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිම කියලා අර්ථ ගන්නවපු උද්දේශය යටතේ තියෙන මේ ධර්ම වාක්‍ය බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතය පිළිබඳව වූ අර්ථ විග්‍රහය තමයි අද දවසේ ධර්ම දේශනාවේදී සිද්ධ වෙන්නේ. පින්වත්නි, දැන් මේ මෙතනදී මේක විශේෂයෙන්ම සිහිපත් කරනවනේ ඉද බික්කවේ බික්කු. මහණෙනි මේ ශාසනේ මහාන. අන්න එහෙමයි කියන්නේ. මේ ශාසනේ මහාන. මේක පින්වත්නි ටිකක් අපි විස්තර විග්‍රහ කරගන්නත් ඕනේ. මේක ඇත්තටම ඉද කියන තැනදී මේ ශාසනය කියන එක අර්ථ ගන්නවා. ඒ කියන්නේ මේ ශාසනය කියන එක අර්ථ ගන්නවන්නේ මේ ඉද කියලා වෙනත් කිසිම ශාසනයක පින්වත්නි මේ විදර්ශනා ඥාන සහිත මාර්ගඵල කියන ඒවා නැහැ. වෙනත් ඕන තරම් ශාසන තියෙනවනේ. ඒ ශාසනවල සමත භාවනාවන්ගෙන් ලබා ගන්න පුළුවන් අභිඥාදිය තියෙනවා. හැබැයි විදර්ශනා ඥාන සහිත සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ග සහ ඵල කියන මේවා තියෙන්නේ මගේ පින්වත්නි මේ ශාසනය විතරයි. කනේ අර සුබද්දට කිව්වේ නේද මේ ශාසනය තමයි පළවෙනි මහාන, දෙවෙනි මහාන, තුන්වෙනි මහාන, හතරවෙනි කියලා. ඉද කියලා කියන්නේ එකයි. මේ ශාසනය බික්කවේ කියලා මෙතනදී පින්වත්නි අදහස් කළේ ධම්ම පටිග්ගාහක පුද්ගල කියලා කියනවා. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ මේ ධර්මය බුදුරජාණන් වහන්සේ කාටද දේශනා කළේ? භික්ෂුන් වහන්සේලාටනේ බික්කවෝ කියලා. අන්නේ කතාව පිළිගත්තේ භික්ෂුන් වහන්සේලානේ. කුරුරට මේක දේශනා කළාට මේක පිළිගත්තේ භික්ෂුන් වහන්සේලා. අන්න එක කිව්වේ ධම්ම පටිග්ගාහක පුද්ගල ආලපනය. තමයි මේ බික්කවේ කියලා තමන්ගේ ඉස්සරහා හිටපු භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළේ. දැන් පියවදී අපි වුණත් මම එදත් කිව්වා මේක බණකට ගියාම බොහෝ පිරිසක් හිටියත් ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. අර ඒ කියන්නේ මෙතනදී මේක පිළිගන්න. ඊළඟට පින්වත්නිත් කියනවනේ නේ. භික්ෂුන් වහන්සේලාත් බණ අහනවා, පින්වතුන්ලත් බණ අහනවා. එතකොට අපි පින්වත්නි කියලා කියන්නේ මේ ධර්මය පිළිගන්න, ධර්මයේ පටිග්‍රහණය කරන පුද්ගල ආලපනය සිද්ධ කරන්න. ඉද බික්කවේ. මහණෙනි මේ ශාසනයේ බික්කු ආයත් කියන භික්ෂු කියලා. මේ බික්කු කියලා දෙවනි පාර හැඳින්නුවේ පටිපත්ති සම්පාදක පුද්ගල. ඒ කියන්නේ ප්‍රතිපත්තිය සම්පාදනය කරන පුද්ගලයා දක්වන. පැහැදිලිද? පළවෙනි පාර ඉද බික්කවේ කියලා මහණෙනි කියලා මේ තමන් ඉස්සරහින් භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා. මේ ශාසනය කියලා බික්කු මේ ධර්මපරියාය කාටද අදාළ වෙන්නේ? බික්කු කියලා මෙතනදී සිහිපත් කළේ පටිපත්ති සම්පාදනය කරන පුද්ගලයා දැක්වීමට. අන්න නිසා කිව්වා බික්කෝති
පටිපත්ති සම්පාදක පුද්ගල නිදර්ශන මේක. මේ ප්‍රතිපත්තිය සම්පාදනය කරන පුද්ගලයාට නිදර්ශනයක් දක්වලා තියෙනවා. ඉතින් මෙතනදී දැන් මේ දෙවි මිනිසුත් ප්‍රතිපත්ති සම්පාදනය කරනවමනේ. නේ ඕන දෙවිවරු ප්‍රතිපත්ති සම්පාදනය කරනවා, මිනිසුන් ප්‍රතිපත්තිය සම්පාදනය කරනවා. හැබැයි ඇයි මේ භික්ෂුව කියලා දේශනා කළේ බුදුරජාණන් වහන්සේ? එකක් තමයි මේ ශ්‍රේෂ්ඨ බව. උන්වහන්සේලා තමයි ශ්‍රේෂ්ඨනේ. ප්‍රතිපත්තිය හේතු කරගෙන තමන්ගේ භික්ෂුභාවය දන්න නිසා උන්වහන්සේලා මේක ශ්‍රේෂ්ඨයි. ඒකට එනිසා භික්ඛු කියලා මේක වදාලා. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව පිළිගන්න මිනිසුන් අතර, සිවණක් පිරිස අතර භික්ෂුන් වහන්සේලා තමයි ශ්‍රේෂ්ඨ. උන්වහන්සේලානි සම්පූර්ණ මේ දේශනාව අහලා අම්මලා තාත්තලා අතහැරලා දාලා බුදුරජාණන් වහන්සේගේ වචනය සම්පූර්ණයෙන්ම හික්මෙන උතුමන් වහන්සේලා. එනිසා අන්නේ ශ්‍රේෂ්ඨ බැවින් තමයි භික්ඛු කියලා කිව්වේ. එතකොට මෙතනදී භික්ෂුව කියලා ගත්තාම මිනිසුන් මේකෙන් අතහැරුන්නේ. දැන් අපි හිතමුකෝ පිටින් රජ කෙනෙක් ගමනක් යනවා. දැන් රජා ගමනක් යද්දී අපි හිතමුකෝ ජනාධිපති ගමනක් යනවා. ජනාධිපති ගමනක් යද්දී ජනාධිපතිත් එක්ක යන තව වාහන ටිකක් තියෙනවනේ, VIP වාහන ටික. ස්කොඩ් එකක් යනවානේ. කියන්නේ ආරක්ෂකයෝ යනවා, එක එක කට්ටිය යනවා. එතකොට අපි අන්න ජනාධිපති ස්කොඩ් එකත් එක්ක ගියා කියන්නේ නේ. අපි කියන්නේ ජනාධිපති ගියා. එතකොට ජනාධිපති ගියා කියනකොට අපි දන්නවා ජනාධිපතිත් එක්ක තව වාහන කීපයක් යනවා කියන්නේ. රජත් එක්ක රජ පිරිසත් යනවා කියන්නේ අපි දන්නවා. එතකොට එතනදී රජාව ගැනීමෙන් රාජ පිරිසත් ගත්තම තමයි. මෙතන අන්නේ වගේ භික්ෂුව ගත්තනම් ඒ ප්‍රතිපත්තිය හේතු කොටගෙන භික්ෂුභාවයේ දකින නිසා උන්වහන්සේලාව භික්ඛු කියලා හැඳින්වුවට මෙතනදී පිළිවෙතේ යෙදුණු දෙවියෙක් වේවා මිනිසෙක් වේවා මේ හැමෝම භික්ෂු කින ගණන් ගැනීමට යනවා. අන්න ඒකයි ලස්සන ගාතාවක් තියෙනවා මේ අලංකතෝ චේපි සමංචරේ සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරි සබ්බේසු භූතේසු නිදාය දණ්ඩං සෝ බ්‍රාහ්මනෝ සෝ සමනෝස බික්. ඒ කියන්නේ මේ යම් කෙනෙක් වස්ත්‍ර වලින් ආභරණ වලින් සැරසිලා ඉන්නවා. දැන් ගිහිපිඟු තුල ඉන්නවනේ වස්ත්‍ර වලින් සැරසිලා ආභරණ වලින් සැරසිලානේ. ඒකට කිව්ව අලංකතෝ චේපි සමංචරේ. එතකොට හැබැයි සමංචරේ යම් පුද්ගලයෙක් කාය කර්ම වචී කර්ම ආදී මේ විෂමයන්ගෙන් මිදිලා සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරි සන්තෝ සංසිඳිලා දන්තෝ ශාන්තව දමණය වෙලා ඉන්ද්‍රිය දමණය තියෙනවා. නියතෝ බ්‍රහ්මචාරි. ඒකට මාර්ග නියමයේ නියත උනේද? බඹසර තියෙනවා. සබ්බේසු භූතේසු නිදාය දණ්ඩා. සියලු සත්වයන් කෙරෙහි බහා තැබූ කාය දණ්ඩාදී ඇත්තේද? ඒ කියන්නේ ප්‍රාණඝාත ආදීන් වෙන් වෙලාදනේ. එන්නේ ඒ පුද්ගලයෙක් සෝ බ්‍රාහ්මනෝ සෝ සමනෝ සබික්කු. ඒ බ්‍රාහ්මණ පුද්ගලයාට කියනවා ශ්‍රමණ කියලා, භික්ෂුව කියලා. බ්‍රාහ්මණ කියලාත් කියනවා. ඔව් බ්‍රාහ්මණ කියලාත් කියනවා, ශ්‍රමණ කියලාත් කියනවා, භික්ඛු කියලා කියනවා. අන්න එතකොට මෙතනදී අපිට පැහැදිලි ඉද භික්ඛවේ භික්ඛු කියලා බුදුරජාණන් වහන්සේ මෙතනදී දැක්වේ. යම් කෙනෙක් මේ ප්‍රතිපත්තිය පූර්ණණය කරනවා නම් ඒ ප්‍රතිපත්තිය පූර්ණණය කරන කෙනා භික්ෂුවක් කියලා දක්වන්නේ. හැබැයි මෙතනදී වරද්ද ගැනීමකට යන්නත් එපා. දැන් මෙහෙම කියපු ගමන් සමහර ගිහියන්ට හිතෙන්න පුළුවන් මේ ආපිත් භික්ෂුන් වහන්සේලා තමයි අපිට දන් පෙන්න ආදී පිළිගන්න පුළුවන් කියලා. පින්ගන්නේ මේ ඒ භික්ෂුව නෙමෙයි. මේ ප්‍රතිපත්තිය සම්පාදනය කරන කෙනාට කියපු නමක්. සංසාරේ බය දකින්න කෙනාත් භික්ෂුවක් කිව්වනේ. මේවා මේ වැරදියට අරගෙන මම දැකලා තියෙනවා සමහර වෙලාවට ගිහි පින්ගතුල්ල මේ භික්ඛු කියලා අපිටත් එක්ක තමයි කිව්වේ කියලා. මෙන්න ලොකු අයිතිවාසිකමක් කියන්නේ නෝ. මේ මහා අයිතිවාසිකමක් කියන්නේ නෝ. මේවා නිකන් මේ දන්නේ නැතුව කරන දේවල්. ඇත්තටම එතනදී භික්ෂුව කියලා කියන්නේ සමග්ගේන සංගේන ඤත්ති චතුත්තේන කම්මේන අකුප්පේන ඨානාරහේන උපසම්පන්නෝති භික්ඛු. අන්න එතනදී ඒ තැඟ දැන් අපි හිතමුකෝ පරාජිකාව ගන්න. පරාජිකාවේදී භික්ෂුව කියන කෙනාව හඳුන්වනවනේ දැන්. අපි කියනවා භික්ඛතීති භික්ඛු. භික්ඛාචරියං අජ්ජූපගතෝති භික්ඛු. චින්න බින්න පටදරෝති භික්ඛු. සමඤ්ඤාය භික්ඛු. පටිඤ්ඤාය භික්ඛු. ඒහි භික්ඛූති භික්ඛු. තේහි සරණ ගමනේහි උපසම්පන්නෝති භික්ඛු. භද්‍රෝ භික්ඛු. සාරෝ භික්ඛු. සේකෝ භික්ඛු. අසේකෝ භික්ඛු. එක එක නම් තියෙනවා. පරාජිකාවේදී භික්ෂුව කියන එක හඳුන්වන්නේ අර යෝපන භික්ඛු භික්ඛූණං සික්ඛාසාජීව සමාපන්නෝ කියලා ගතිනවා. සික්ඛං අපච්චක්කාය දුබ්බල්යං අනාවිකත්වා මේ තූණං ධම්මං පතිසේවේ අන්තමසු තිරච්ඡානකතය අපි පරාජිකා හොති අසංවාසු. මෙතනදී යෝපන භික්ඛු කියලා හැඳින්නුවේ මේ කියන මේ ප්‍රතිපත්ති පූර්ණණය කරන දෙවියෙක් මිනිසෙක් නෙමෙයි. ඒකට ඒගොල්ලෝ පරාජිකා වෙන්නේ නෑනේ. එතනදී හඳුන්වන්නේ සමග්ගේන සංගේන ඤත්ති චතුත්තේන කම්මේන සමගි වූ සංඥා විසින් ඤත්ති චතුත්ති කර්මයෙන් අකුප්පේන ඨානාරයි. මේ කෝප්‍ය නොවිච්ච විනයානුකූලව උපසම්පන්නෝති භික්ඛු. සීමා මාලකයේදී උපසම්පදාවට පත් කරපු කෙනාට කියනවා තත්‍රයෝ අය භික්ඛු සමග්ගේන සංගේන ඤත්ති චතුත්තේන කම්මේන කියලා කිව්වේ. අයං ඉමස්මින් අත්තේ අදිප්පහෙතෝ භික්ඛු. ඒ තැන්වලදී ඒ අර්ථයෙන් ගන්න ඕනේ. පැහැදිලිද? මෙතනදී භික්ඛු කියන එක පැහැදිලිවම සූත්‍ර අට කතාවේ දක්වලා තියෙනවා. පුරාණාචාර්යයන් වහන්සේලා විසින් පවා මෙතන භික්ඛු කියලා කිව්වේ පටිපත්ති සම්පාදක පුද්ගල.
ප්‍රතිපත්තිය සම්පාදනය කරන දෙවියෙක් වේවා මිනිසෙක් වේවා මේ හැමෝම බික්කු කියන එකට යනවයි කියන එක. පැහැදිලි නිද බික්කවේ බික්කු කියලා කිව්වේ ඒකයි. ඊළඟට එනවා කායේ කායානුපස්සී විහෙරති. කායේ කායානුපස්සී විහෙරති. මොකද්ද මේ කායේ කායානුපස්සී විහෙරති කියලා කිව්වේ? මෙතන කාය කියලා කියන්නේ මේ රූපකය කියන එක. දැන් පිටින් අපි දන්නවා රූපකය සහ නාමකය කියලා දෙකක් තියෙනවානේ. රූපකය කියලා කියන්නේ මේ කබලින්කාර ආහාරය ප්‍රත්‍ය වෙලා සකස් වෙන මේ කෙස් ලොම් නියදත් සම්මස්සාදී පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු හතරින් හැදිලා තියෙන මේ ඕලාරික වූ කය. මෙන්න මේ ඕලාරික වූ කය අන්න එකට කිව්වා කායේ කායානුපස්සී විහෙරති. ඒ කය අනුව බලමින් කය අනුව බලන සුළුව යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව නැත්නම් භාවනා මනසිකාරයකින් යුක්තව වාසය කිරීමට කියනවා විහෙරති. කායේ කායනුපස්සී විහෙරති කියලා. ඒ කියන්නේ පින්වත්නි දැන් අපි ගත්තොත් එහෙම මේ දැන් ස්ත්‍රී පුරුෂ භාවය කියලා අපිට පේන්න තියෙන මිත්‍ති භාව පුරුෂ භාව ස්වභාවයක් තියෙනවනේ. මේ ස්ත්‍රී භාව පුරුෂ භාව ස්වභාවයෙන් දැකීමට කියනවා නුනුවණින් දැකීම කියලා. ඝන විනිබ්බෝග කරලා මේ ඝන විනිබ්බෝග දස්සනත්තන් කියලා කියනවා. මේ ඝන විනිබ්බෝගය කරලා ස්ත්‍රී පුරුෂ ආදී වශයෙන් නෙවෙයි ඒ මහා භූත උපාදාය රූප සමූහය පිළිවෙලින් බලලා කෙස් ලොම් නිය දත් සම්මාදී වශයෙන් පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු අධික රූප කලාප වෙන වෙනම දැකලා මේ යතෝක්ත ධර්ම සමූහයක් විතරක් මිසක් කයේ සත්වයක් පුද්ගලයෙක් ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා බඳව ගන්න පුළුවන් ස්වභාවයක් නැහැයි කියලා මේ වරදවා ගැනීමෙන් තොරව බලන සුළු ස්වභාවයට කියනවා කයෙහි කායානුපස්සී විහෙරති කියලා. කයානුව බලමින් වාසය කරනවා කියලා. නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් සුභ වශයෙන් බලනව නෙමෙයි. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් බලනවා. පැහැදිලිද? පිංගුනි දැන් අර මිරිඟුව තියෙනවනේ. මිරිඟුවක් ගාවට ගියාට පස්සේ අපිට ඕකේ පේනවා වතුර තියෙනවා වගේ ඇතමුන්ට. අන්නේ වතුර තියෙනවා කියලා දකින වැරදි සංඥාවෙන් ගැනීම මෙතනදී කාය කායනුපස්සේ විහෙරති කියන්නේ. මේක මිරිඟුවක් කිය මෙහි වතුර නැතය කියලා බලන ස්වභාවයට කියනවා මේ කයෙහි මේ කෙස්සාදී උප්පත්ති ස්ථානය මේ කයෙහි කයානුව බලමින් කෙස් ලොම් නිය දත් සම්මාදී මේ දේවල් වලට උත්පත්ති ස්ථානීය වෙච්ච මේ කාය කියන ස්වභාවයේ යථාර්ථය දකිමින් වාසය කරන ස්වභාවයට කියනවා කායි කායානුපස්සී විහෙරති කියලා. පැහැදිලිද? තවත් විදිහකට කියනවා නම් පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියන මේ රූප කලාපයන්ගේ අනිත්‍ය ස්වභාවය දුක්ඛ ස්වභාවය අනාත්ම ස්වභාවය කියන එකේ ශරීර ගුණ වශයෙන් නැත්නම් කාය ගුණ වශයෙන් ඒ පඨවි ධාතු සමූහය බලන සුළු ස්වභාවය ආපෝ ධාතු සමූහය බලන සුළු ස්වභාවය මේ මම මගේ කියලා ගන්න ඕනි කිසිම දෙයක් නැහැ කියන කිසිම ධර්මයක් එහෙම දකින්න බෑ කියන ස්වභාවයෙන් මේ නොයෙක් නානාවිද වූ ධර්ම සමූහය නැවත නැවත ධර්ම සමූහයක් වශයෙන් ධාතු සමූහයක් වශයෙන් බලන ස්වභාවයට කියනවා කාය කායනුපස්සී විහෙරති කියලා. එහෙම බලනකොට තමයි මේ ශරීරය ගැන යම් නිත්‍ය සංඥාවක් ඔබට මතකයි නම් මම මේ පහුගිය දවසක අට්ඨාරස විපස්සනා කියලා ධර්මදේශනා මාලාවක්. ඕකෙදි සිහිපත් කළා මතකද? අනිච්ච සංඥා, දුක්ඛ සංඥා, අනාත්ම සංඥා, නිබ්බිදානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා. මේ කියන සප්තාකාරී විපස්සනාවන් සිද්ධ වෙන්නේ මේ ආදානයන් දුරු කරලා දාන්නේ. නැත්නම් මේ තණ්හාව දුරු කරලා දාන්නේ. කලකිරීමට පැමිණෙන්නේ මේ කය අනුව බලමින් වාසය කරද්දී. පැහැදිලි. නිත්‍ය සංඥාව දුරු කරනවා. සුඛ සංඥාව දුරු කරනවා. ආත්ම සංඥාව දුරු කරනවා. තණ්හාව දුරු කරනවා. රාගය දුරු කරනවා. සමුදය දුරු කරනවා. ආදානිය දුරු කරනවා. මෙන්න මේවා දුරු කරලා දාලා විහෙරති. එහෙම වාසය කරනවා. විහෙරති කියන්නේ වාසය කරනවා කියන්නේ. හරිනේ. ඉද බික්කවේ බික්කු කායි කායනුපස්සී විහෙරති. කොහමද? නිකන් නෙමෙයි මෙහෙම වාසය කරන්නේ. නිකම්ම මෙහෙම ඉන්න බෑ. ආතාපි සම්පජානු සතිම. ආතාපි කියන්නේ කෙලස් තවන ස්වභාවය. නැත්නම් මේ වීරියට කියන නමක් ආතාප කියලා කියන්නේ. පින්වත්නි මේවා මේ දැම්මේ ඇත්තට මේ ආතාපි සම්පජානෝ සතිමා කියලා කියන්නේ පුද්ගලයන්ට නැත්නම් මේ සත්වයන්ට කයේ తත්වය තත්වාකාරයෙන් බලා ගැනීම පිණිස උපකාර වෙන ධර්මතා කිහිපයක්. තේරුණාද? දැන් පින්වත්නි මේ රූපය සාමාන්‍ය සත්වයට සුබයි ඊළඟ නිට්ටයයි ආත්මයි ওই වගේ හැඟීමක් නේ සාමාන්‍යයෙන් සත්වයකට තියෙන සත්පුද්ගලෙක් ඉන්නවා වගේ. ඒතර මේක දුරු කරලා දාන්න සත්වයකට උපකාර පිණිස යම් ධර්මතා තුනක් තියෙනවාද? අන්න ඒ තමයි ආතාපි සම්පජානෝ සතිමා කියලා මේ දක්වලා තියෙන්නේ. ආතාපි කියලා කියන්නේ පිටින් කෙලස් තවන වීරියට කියන නම. තේරුණාද? සම්මප්පදාන වීරිය කියලාත් මේකට කියනවා. මේ තියුණු වීරියෙන් යුක්තව නොකඩවා යම්කිසි යෝගියෙක් වෑයම් කළොත් අන්නේ යෝගියාට උපදින රූප සියල්ලම අත් නොහැර සිහි කරන්න පුළුවන් ශක්තියක් එනවා. ස්මරණය කරන්න පුළුවන් ස්වභාවයක් එනවා. වීරියක් එනවා. ඒ වීරියෙන් උපදින ප්‍රතිඵලය තමයි සිහිය කියන්නේ. පැහැදිලිද? එතකොට මේ සිහිය කියලා කියන්නේ දැන් සරණං සති කියලා තියෙනවා. සිහි කරන්න පුළුවන් ස්වභාවය. නොයේකුත් අරමුණු වල විසිරිලා යන සිතට ආරම්මණයක් පින්වන්දි මානසිකාරය කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. තත්වාකාරයෙන් යථා තතු අවබෝධ වෙන විදිහ. ඒ නිසා වීරිය කියන එක උපදවාගෙන
සිහියෙන් යුක්තව සම්පජඤ්ඤය කියලා කියන්නේ අනුපස්සනා ඥානවලටම කියන නමක්. නැත්තම් මේ කරන දේ පිළිබඳව කෙලෙස් පිළිබඳව දැකීම ඒවා දුර වෙන ආකාරයෙන් දැකීම මේ වගේ පිඟනි ඇත්තටම නුවණට කියන නමක්. එතකොට සිහිය නුවණ වීරිය. සිහිය කියන එක තියෙන්න ඕනේ. බුදුරණන් වහන්සේ සිහිපත් කරන මහණෙනි මම මේ සිහිය කියන එක නුඹලට සෑම දෙයකටම යොදා ගන්නයි කියන එක සිහිපත් කරනවා කියලා. මේක සෑම දෙයකටම අවශ්‍ය වෙන එක. සිහියෙන් යුක්තව, වීරියෙන් යුක්තව, සම්පජඤ්ඤයෙන් යුක්තව. දැන් අපි ඉස්සරහට සම්පජඤ්ඤ භාවනාවක් ඇතුළේ තවත් කතා කරනවා සාත්තක සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය, අසම්මෝහ සම්පජඤ්ඤය කියලා සම්පජඤ්ඤ කීපයක්. එතකොට ඒ ආකාරයෙන් කෙලෙස් පිළිබඳව දකින්න පුළුවන් නුවණ. තේරුණාද මේකට කියන්නේ මේ ඔළුව තියෙන්න ඕනේ කියලා. සිහියෙන් නුවණින් වීරිය කළ යුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක්ද? ඊළඟට කිරීමෙන් ලබන්නා වූ අනුපස්සනා ඥානයන් මොනවද? ඒ ඥානයන්ගෙන් දුර වෙන්නේ මොනවද? අන්න බලන්නකෝ ඊළඟට තියෙනවනේ විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්. මේ බලන්න. මේ වාක්‍යයෙන් දැක්කුවා මේ භාවනාවේ ඵලය. එහෙනම් නුවණින් කරන්න මේකෙන් ඔබට දුර වෙන්නේ ලෝකේ අවිජ්ජා දෝමනස්. ලෝකේ කියලා මෙතන කියන්නේ පිංගතුල අහලා ඇති අර මේ ලුජ්ජති පලුජ්ජති ලෝකය කියලා කියනවනේ. ලුජ්ජති පලුජ්ජති ලෝකය කියලා කියනවා. සිඳෙන බින්දෙන අර්ථය නේ. කියන්නේ මේ කයේ විතරක් නෙමෙයි ඇත්තටම. මෙතනදී කායානුපස්සනාවක් ඇතුළේදී වුණත් මේ කය පිළිබඳව තියෙන අවිජ්ජා දෝමනස්ය විතර ප්‍රහීන වෙන්නේ නැහැ. වේදනාවෙත් ප්‍රහීන. එනිසාමයි කිව්වේ පංචපි උපාදානස්කන්ධා ලෝකේ. උපාදානස්කන්ධ පහම. ඒ පහම පිළිබඳව වූ අවිජ්ජා දෝමනස්යන් දුරු වෙලා යනවා මේ භාවනාව ඇතුළේ. එතකොට පින්වත්නි පැහැදිලි මේ භාවනාව කරන කෙනා වීරියෙන් යුක්තව, සිහියෙන් යුක්තව, සම්පජඤ්ඤයෙන් යුක්තව මේ භාවනාව සම්පාදනය කළ යුතුයි. දැන් ඒකනේ අපි මේ ඒවන් මේ සුතං කියන එකෙන් නම් පටන් අරගෙන ඒකායනෝ අයම් බික්කවි මග්ගෝ කියන උද්දේශය පිළිබඳව කතා කළා. මෙතනදී කායානුපස්සනාව පිළිබඳව කතා කළා වගේම වේදනානුපස්සනාවත් ඒ වගේම. වේදනාව ත්‍රිවිධාකාරයේ සුඛ වේදනා, දුක් වේදනා, දුක්ඛම සුඛ වේදනා කියලා. ඊළඟට අපි ගත්තාම චිත්තය කියලා කිව්වේ විඥාණයට, ඒකත් ලෞකිකයි. ධර්ම කියලා කිව්වේ සංඥා සංකාර කියන ස්කන්ධවලට. පැහැදිලිනේ. කාය කියලා කිව්වේ රූපස්කන්ධයට. වේදනා කියලා කිව්වේ වේදනාස්කන්ධයට. සංඥා සංකාර ස්කන්ධ ටික අයිති කරා ධම්මානුපස්සනාවට, විඥානීය කියන එක අයිති කරා චිත්තානුපස්සනාවට. මේ ධර්මතා කෙරෙහි පිටින් අපිට මේවා මේ ඒ අදාළ තැන් ගැන කතා කරද්දී නිර්වාණය සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරන විස්තර වර්ණනාව ඒ තැන් වලදී ප්‍රකට වෙනවා. හරිද? ඒ නිසා අපි දැන් කායනුපස්සේ විහෙරති කියලා මේක අපි තේරුම් ගත යුත්තේ මේ කය පිළිබඳව සිහියෙන් බැලීම යම්සේද වේදනාව පිළිබඳවත් එහෙමයි. වේදනාව පිළිබඳව සත්පුද්ගල භාවය දුරු කරලා තෘෂ්ණාව දුරු වෙන විදිහට බැලීම. වේදනාසු වේදනානුපස්සේ විහෙරති. ඊළඟට චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති. මේ සිහිපත් කරන්නේ ඒ දේවල් මගේ පින්වත්නි නැවත නැවත අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නැවත නැවත බැලීම. අන්න ඒ නිසා කියනවා ඒ පිළිබඳව සිහිය උපදවාගෙන සම්පජඤ්ඤයෙන් යුක්තව වීර්ය උපදවාගෙන බැලීම සඳහා තමයි ආතාපි සම්පජානු සතිමා කියන මේ ලක්ෂණ තුන උපකාර ධර්ම තුන භාග්‍යතුන් වහන්සේ පනවා වදාළේ. ඊළඟට මෙතනදී උද්දේශය ඉවරයි. කියන්නේ දැන් අපි උද්දේශය මාතෘකාව කතා කළා, උද්දේශය පිළිබඳව කතා කළා. නැත්නම් නිදානය උද්දේශය පිළිබඳව කතා කළ ඉවරයි. දැන් අපි යනවා නිද්දේශ වර්ණාව. නිද්දේශ වර්ණාව පටන් ගන්නවා කතංච භික්කවේ භික්ඛු කායිකායනුපස්සේ විහෙරති. ඉද භික්කවේ භික්ඛු අරඤ්‍යගතෝව රුක්කමූලගතෝව ශුඤ්ඤාගාරගතෝ. මේක අපිට හරි වැදගත්. මේ ටික අපි වෙනම කතා කරලා ඉමු. ඊළඟට අපිට යන්න පුළුවන් කර්මස්ථානියට. කර්මස්ථානිය පටන් ගන්නවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා. ඒ තමයි සතෝ වස්ස සති සතෝ පස්ස සති කියලා ආනාපාන පබ්බය පිළිබඳව නැත්නම් සතර සතිපට්ඨානේ පළවෙනි කායानुපස්සනාව පිළිබඳව ආනාපාන සති භාවනාව පිළිබඳව කරපු දේශනාව. අපි මෙතනදී යනවා මේ කතංච භික්කවේ භික්ඛු කායනුපස්සේ විහෙරති. කතංච භික්කවේ. මේ මොකද කතංච කියලා කියන්නේ? මහණෙනි කවරාකාරයෙන්ද මේ කර්මස්ථානයේ වැඩි යුත්තේ භික්කවේ මහණෙනි කියලා ආපහු භික්ඛු. භික්ඛු කියලා අර කලින් කිව්ව විස්තරයමයි මෙතනදී අපිට ගන්න වෙන්නේ. කායනුපස්සේ විහෙරති. කොහොමද මේ කායano බලමින් වාසය කරන්නේ? ඉද භික්කවේ භික්ඛු මේ පෙර වර්ණාවන්මයි අරඤ්‍යගතෝව රුක්කමූලගතෝව ශුඤ්ඤාගාරගතෝව. මේ කියන්නේ පිටගන්නේ මේ භාවනාවට සුදුසු සෙනසුන. තේරුණාද? මේ සූත්‍රය අහන යෝගාවචරයට සතිපට්ඨාන භාවනාවට සුදුසු සෙනසුනක් ගැනීම කොයි ආකාරයෙන්ද කළ යුත්තේ කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. අරඤ්‍යගතෝව රුක්කමූලගතෝව ශුඤ්ඤාගාරගතෝව. පිටගන්නේ භික්ෂුවකගේ සිත බොහෝ කාලයක් රූපාරම්මනවල විසිරීලා සිත කර්මස්ථානයකට බැහැ ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. යම් අකමැත්තක් තියෙනවා. හරියට මෙතන කුළුගණෙකු යොදපු රියක්. දැන් කුළුගණෙක් මෙල්ල වෙච්ච නැති බැඳපු කරත්තයක් නොමගටම දිවෙනවා.
කියලා හිතන්න. එතකොට මේ අයිතිකාරයා මොකද කරන්නේ? මේ කුළු දෙනගේ පැටියව අර කුළු ගුණා වගේ නොහික්මුණු කෙනෙක් බවට පත් නොකරන්න අර කුළු දෙනකින් වෙන් කරලා වෙනමම කණුවක් හිටවල එතන හදනවා. එතකොට මොකද වෙන්නේ? අර පුංචි සතා අම්මා වගේ වෙන්නේ නැතුව ඒ කණුවටම වෙලා කණුව ගාව හීලෑව හැදෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ රූප ආරම්මන වල බොහෝසෙයි මේ උපදින ආස්වාද කෙරෙහි රස වැටුණු ඒකේ රහ හොයන සාමාන්‍ය පෘථග්ජන සත්වයාගේ නොදැමුණු සිත දමනය කරන කෙනා පිඟුනි මොකද කරන්න ඕනේ? අර රූපාරම්මන වලින් වෙන් කරලා ආරණ්‍යකට, රුක්ක මූලයකට, ශුන්‍යාගාරයකට ගිහිල්ලා සතිපට්ඨාන කියන අරමුණෙහි නැත්නම් මේ සතිපට්ඨාන අරමුණු කියන කණුවේ සිහිය නැමැති යොතින් බැඳලා එහෙමෙහි සැලෙන්නේ නැති සිතක් බවට පත් කරගෙන සතිපට්ඨාන ආරම්මනවලම සිත එළඹගෙන සිටින ආකාරයේ හිතක් බවට පත් කරගන්න පහසු වෙන්නයි සෙනසුන් විදිහට සියපත් කළේ අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුන්‍යාගාරගතෝවා කියලා. පින්වත්නි මේ කෙටියෙන්ම කියලා තියෙන පින්වත්නි මේ ආරම්මන වලින් කරදර නැති තැනකට යන්න කියලා. තේරුණාද? රුක්කමූලගතෝවා අරඤ්‍යගතෝවා ශුන්‍යාගාරගතෝවා කියලා තියෙන සද්ද බද්ද නැති නිදහස් නිහඬ පරිසරයකට යන්න කියලා. තවත් විදිහකට මේක කිව්වොත් එහෙම මේක විශාල විග්‍රහයක් ගන්න පුළුවන් අපිට. ආරඤ්‍ය කියන්නේ මොකද්ද? රුක්කමූලය කියන්නේ මොකද්ද? ශුන්‍යාගාරය කියන්නේ මොකද්ද කියලා. මේ ආරණ්‍ය කියන එකේදී ගැනෙන්නේ ගමේ ගෙවල් තියෙනවනේ. ගමේ ගෙවල් ටික දැන් අපි ගත්තාම ගමක් තියෙනවා. ඒ ගමේ ගෙයක් තියෙනවා. ඒ ගෙදර ඉවර වෙන තැන වැට කියමුකෝ අපි. වැට ගාවට ගිහිල් ශක්තිමත් පුරුෂයෙක් ගලක් විසික් කරාම ඒ ගල වැටෙන තැන තියෙනවනේ. අන්න ඒ ගල වැටෙන තැනින් එහාට තමයි ආරණ්‍ය කියලා කියන්නේ. මේක එක තැන්වලදී එක එක ආකාරයෙන් දක්වලා තියෙනවා. නමුත් මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ ඒ කියන්නේ මේ මනුෂ්‍ය ගමින් තොර නැත්නම් ආරණ්‍යය කියලා කිව්වහම අර ගස්සිටෝල තියන්න ඕනි කියලා කතාවක් නෑ. කාන්තාරයක් වුණත් ආරණ්‍ය ගානට වැටෙනවා. සත්වයන්ගෙන් තොර රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන වලින් තොර ස්ථානයක් පිළිබඳව මේ දේශනා කරනවා. හරියට බෙන්ගදී අර මට මතකයි ගාතාවක් තියෙනවා මේ යතාහි දීපිකෝ නාම නිලීත්වා ගන්නති මිගේ. මේ දිවියා හැංගිලානේ මගේ රත්තරන් පින්වත්නි මේ මුවාවල්ලන්නේ. අන්න ඒ වගේ පැහැදිලිද? පින්වත් බුදුරජාණන් වහන්සේ ඔය සත්තු අරගෙන ලස්සන කතා ටිකක් කියලා තියෙනවා මේ භාවනා යෝගියාට කියන කතාවක්. ඒතර ඒතනදී කියලා තියෙනවා කොටලුවෙක්ගෙන් ගන්න ඕනි එක අංගයක් පිළිබඳව. මොකද කොටලුව පින්වත්නි කොහේ නිදාගත්තත් වැඩි වෙලාවක් නිදාගන්නේ නැහැ. කොටලුවගේ නිින්ද හන්දියක නිදියවුවත්, තුම්මන් හන්දියක නිදියවුවත්, වෙනත් තැනක නිදියවුවත්, ගයක් ඇතුලේ නිදියවුවත්, එළියේ නිදියවුවත් කොටලුව නිදාගන්නේ පුංචි නිින්ද. අන්න ඒ වගේ භික්ෂුවත් පුංචි නිින්දක් නිදා ගන්න ඕනි. භික්ෂුව කොටලුවගෙන් මේ අංගය උකහා ගන්න කිව්වා. පැහැදිලිද? කුකුලගෙන් ගන්න කියනවා පංචාංගය. ඔබට මතකයිනේ? කුකුලගෙන් ගන්නකෝ පින්වත්නි කුකුලා හවස් වෙනකොට තමන්ගේ කූඩුවට යන. තමන් ඉන්න තැනට ගහට ලගින තැනට යනවා. ඒ වගේ භික්ෂුවට යම් වතක් තියෙනවා නම් ඒ වත් සම්පූර්ණ කරලා වත් පරිපූර්ණ කරලා ඉක්මනින් තමන්ගේ කුටියට යන්නකෝ. නිකන් මේ තැන ටැග් ගහි කතා කර කාලය කන්න එපා කිව්වා. එක එක්කෙනත් එක විහිළු කර මොකද මේක මේ විහිළුකාරයෝ නෑනේ සාසනේ. එක එක්කෙනාගේ විහිළු අහන්න, එක එක්කෙනාට විහිළු කරන්නේ. මේ සාසනේ ඉන්නේ වීරියෙන්, සතියෙන්, සම්පජඤ්ඤයෙන් බණ භාවනා කරන සතිපට්ඨාන යෙදෙන යෝගාවචරය. එතකොට තැන් වලට වෙලා ටැග් ගහි නැතුව මේකයි කියලා තියෙන්නේ. තමන්ගේ කුදුමහත් වත්පිළිවෙත් ඉවර කරලා ඉක්මනින් තමන්ගේ කුටියට යන්න කිව්වා. කුකුලා වගේ කියන්න කිව්වා. කුකුලාගේ මේ අංගය ගන්න කිව්වා. ඊළඟට කුකුලා කොච්චර රෑ වෙලා නිදාගත්තත් පාන්දරම නැගිටිනවා. පාන්දරම නැගිටලා හඬලනවා. අන්න ඒ වගේ භික්ෂුවට පාන්දරම අවදි වෙලා අරුණට ප්‍රථම නැගිටලා තමන්ගේ වත්පිළිවෙත් පූර්ණය කරලා බණ භාවනාවන් ටික කරගන්නයි කිව්වා. පැහැදිලිද මම මේ කියන එක? ඒ කුකුලගෙන් ඒ අංගය ගන්න කිව්වා. ඊළඟට ওই කුකුලට පෙඟනි රැයට අන්ධයි කියලා කියනවා. භික්ෂුවත් මේ වගේ ඇස් ඇත්තේ නමුතු අන්ධයෙක් වගේ ජීවත් වෙන්න කිව්වා. රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන වල නිමිති, අනුනිමිති, ව්‍යංජන, අනුව්‍යංජන ගන්නෙ නැතුව, ඒවට පැටලෙන්නේ නැතුව, ඒවට රැවටෙන්නේ නැතුව අන්ධයෙක් වගේ කුකුලා වගේ ඉන්නයි කියලා. කුකුලා වගේ ඉන්නයි කියලා කියන්නේ මේ කකුල් දෙකෙන් අර පහුරු ගන්න කතාවට යනවා. කුකුලගෙන් මේ අංගය ගන්න. අන්ධ කුකුලා වගේ රැයට පේන්නේ නැහැ වගේ භික්ෂුවට සෙනසුනින් එළියට බැස්සට පස්සේ වටපිට තිබ්බේ මොනවයිදයි කියනේවා ලක්ෂණ, නිමිති, අනුනිමිති ඔළුවේ තියෙන්න බෑ. කුකුලගෙන් මේ අංගය ගන්න කිව්වා. හරි. ඊළඟට කුකුල පෙන්වන්නේ කවුරු ගල් ගැහුවත් තමන්ගේ මේ වාසස්ථානේ අතහරින්නේ නෑ. භික්ෂුවට කිව්වා කවුරු මොනවා කළත් සතිපට්ඨානිය කියන්නේ මේ යෝනිසෝ මනසිකාරය කියන එක අතහරින්න එපා. බැන්නොත්, ගැහුවොත්, ආදරයක් හිතුනොත්, ලෙන්ගතුකමක් හිතුනොත්, සෙනෙහසක් හිතුනොත් කිසිම වෙලාවක මේ සතිපට්ඨානිය කියන එක අතහරින්න එපා. කුකුල තමන්ගේ වාසස්ථානේ අතහරින්නේ නෑ වගේ. ඊළඟට තව එකක් කියනවා කුකුල පහුරු ගාලා තමන්ගේ කැම ටික හොයාගන්නවා වගේ භික්ෂුව කැම ටික හොයාගන්න ඉමස්ස කායස්ස තිතිය මේ කයේ පැවැත්මට විතරක්. මේ තමයි මේ සත්තුන්ගෙන් ගන්න පුළුවන් අංග. මේවා පින්ගදී බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට දේශනා කරලා තියෙනවා. ඊළඟට ඔය බොහොම ලස්සන උපමාවක් දෙනවා පින්ගදී දක්වලා මේ දිව්‍යයෙන් ගන්න ඕනි එක අංගයක්. දිව්‍යයෙන් තව තැනක කියන අංග දෙකක් ගන්න කියලා. දිව්‍යයෙන් ගන්න ඕනි එක අංගයක් වශයෙන් සිහිපත් කරනවා මේ දිව්‍යමගේ රත්තරන් පින්වත්නි ජීවිත කාලෙටම දාන්නේ එකපාරයිලු පැටව. දිවි දෙන කියන කෙනා.
මොකද මේ දිවිදෙන එකපාරක් පැටව දාන්නේ ඒ දිවිදෙනට එන ප්‍රසූත වේදනාව කොච්චරක්ද කියනවා නම් ඒ ප්‍රසූත වේදනාවෙන් දුක් විඳින දිවිදෙන ආයි දිවි ඇති තාක් වෙනත් පිරිමි සතෙක් ගාවට යන්නේ නැහැ කියනවා. මොකද ඒ ගැප් ගැනීමෙන්ම ඇතිවෙච්ච වේදනාවෙන් ඒ දිවිය පෙළෙනවා. අඩුම පිඟුනි දිවිදෙන කියන කෙනාට තියෙන තරම්වත් ඔළුවක් අපේ මිනිස්සුන්ට නැති හැටියක් බලන්න. දැන් දිවිදෙනට ප්‍රසූත වේදනාව එකපාරින් දැනিলা ආපහු පිරිමි සතෙක් ගාවට යන්නේවත් නැහැ. දැන් අපේ අයට මෙච්චර ඔළුවක් තියෙනවා මේක දුකක් කියලා දැනෙනවා මොන අපරාධයක්ද මේ වුණේ කියලා දැනෙනවා. හැබැයි ලැබිලා දරුවෙක් ලැබිලා අවුරුද්දක් යන කලින් දරුදා. මේ වගේ මුලාවකින් මිනිස්සු ඇත්තට මේව ඉගෙන ගන්න ඕනේ. මේ දිවිදෙනගේ මේ අංගය ගන්න කියනවා. එකපාරක් දිවිදෙන දරු ප්‍රසූතියෙන් දුක් විඳලා ආපහු දරු ප්‍රසූතියක් නොපතනවා වගේ එකපාරක් ජරාවෙන් මරණයෙන් දුක් විඳින එකපාරක් මේ ව්‍යාධියෙන් දුක් විඳින එකපාරක් ජාති දුකින් දුක් විඳින එකපාරක් ස්කන්ධ වලින් පීඩා විඳින මේ ඔබට දැනෙන්න ඕනි නේ මං ආයිත් කවමදාවත් ජරා දුකටපත් වෙන්නේ මං ආයි කවමදාවත් ව්‍යාධි දුකටපත් වෙන්නේ දැන් සමහරු අර අකාලේ මැරුණාට පස්සේ ඇවිල්ලා පුණ්‍යානුමෝදනා පත්‍රය ලියන්නේ මේ අකල් මරණයක් නොම වේ. මොකද්ද පින්වත්නි මේ කතාව? අකල් මරණයක් නොම වේවා. ඒ කියන්නේ 35න් 40න් මැරෙන්න එපා 55කට ගිහිල්ලා මැරෙන්න. කොහොමද මැරෙනවා? පිටේ ඔබ දැනගන්න ඕනි මරණය කියන එකෙන්ම ගැලවිලා යන්නේ. නැතුව මේ 35න්ද 45න්ද 55න්ද මැරෙන එක කොහොමවත් මැරෙනවා. නැවත වාරයක් මෙවන් අකල් මරණයක් නොම වේවා කියන්නේ බා. මරණයක් නොම වේවා කියන්නේ මොකද අකල් කතාව. දිවි දෙන වගේ ප්‍රසූත වේදනාවෙන් දුක් විඳින දිවදෙන නැවත ප්‍රසූතයක් පතන්නේ නෑ වගේ. සාංසාරික පීඩාවෙන් දුක් විඳින සත්වයා නැවත සාංසාරික පීඩාවක් පතන්න එපා කියලා කියනවා. පැහැදිලිද මේ කියන එක? ඊළඟට දිවිදෙනකින් අංග දෙකක් ගන්න කියලා කියනවා. ඇතැම් තැනක. මොකද්ද මේ අංග දෙක? එනි දිවිදෙන කියන කෙනා මේ සත්තු අල්ලන්නේ කැලේ ඉඳලානේ. ඒක තමයි මේ ගාථාවේදී සිහිපත් කළේ මම පින්වතුන්ලට. ඒ වගේ භික්ෂුව අරණ්‍යකට වැදිලා රුක්ක මූලයකට වැදිලා ශුන්‍යාගාරයකට වැදිලා අල්ලන්නයි කියලා කියනවා. මේ සතර සතිපට්ඨානෙන් අල්ලාගත යුතු සිහිය හරි ප්‍රඥාව කියන එක සම්පජඤ්ඤය කියන්නේ සම්මාදිට්ඨියටනේ සිහිය කියන ඒවා අරණ්‍යකට රුක්ක මූලයකට ශුන්‍යාගාරයකට වැදිලා අල්ලගන්න කියනවා. ඊළඟට දිව්‍ය අල්ලගත්තට පස්සේ යම් සයකින් දිව්‍ය වම් පැත්තට වැටුණා. ඒ වම් පැත්තට වැටිච්ච සත්වයාව දිවි දෙන කියන කෙනා හෝ දිව්‍යා කියන කෙනා ජීවිත කාලෙම බඩගින්න හිටියත් කන්නේ. වම් පැත්තට වැටිච්ච නිසා. දකුණු පැත්තට වැටුණොත් තමයි කන්නේ. මේ වගේ භික්ෂුවක් යම් වෙලාවක නොමනා ලෙස විනවලා ඉල්ලීම් කරලා අශෝභන ලෙස විනවීම් සිද්ධ කරලා යම් ප්‍රත්‍යක් ලැබුණොත් ඒ ප්‍රත්‍ය දිවි හිමියෙන් පාවිච්චි කරන්න එපා කියන. පාවිච්චි කරන්නේ නැහැ කියනවා. එහෙම පාවිච්චි නොකර ආජීවය අපිරිසුදු නොකරගෙන පාරිශුද්ධ වූ ආජීවයකින් උපදවා ගන්න තණ්හාවෙන් දිට්ඨියෙන් වස්තු සම්පාදනය නොකරන භික්ෂුව තමයි දිවි දෙන වම් පැත්තට වැටිච්ච සත්වයව කවදාවත් කන්නේ නැහැ වගේ. නොමනා ලෙස ලැබිච්ච කිසිම දෙයක් පරිහරණය කරන්නේ නැහැ. භික්ෂුවට තියෙන අපින් මේ වගේ බැඳිච්ච නීති රාශිය. මේ භික්ෂුව කියන කෙනා ලේසි පහසු කෙනෙක් නෙමෙයි. උන්වහන්සේට බැඳිච්ච නීති රීති පද්ධතිය මහ පුදුමයි. අඩුම නොමනා ලෙස මුදලක් ලැබුවොත් හරි ජාතරූප රජත පටිග්ගහන කියන සිකපදය ගැන දන්නේ නැතුව ඒ ඉක්මීම් කරලා මුදලක් ලැබුණොත් ඒ මුදලෙන් ගහක් හෙටවුවොත් ගහෙන් ලැබෙන හෙවණක් භික්ෂුවට අකපයි. භික්ෂුවට විතරක් නෙමෙයි සංඝයාටම අකපයි. වැරදිලාවත් ඒ මුදල් වලින් ලිඳක් කැපුවොත් ලිඳේ උනන වතුරත් ඒ භික්ෂුවට සංඝයාට අකපයි. එහෙමයි සිහිපත් කළේ. බාන්න පින්වත්නි, එතකොට කොච්චර පරිස්සම් වෙන්න ඕනද කියලා. මේ දිවි දෙනගෙන් මේ අංගය ගන්න කෙනා. එහෙම ගන්න කෙනාට තමයි එහෙම යන කෙනාට තමයි නිර්වාණය කියන එක යෝගී කතා. නිර්වාණය කියන එක සම්පාදනීය වෙන්නේ. ඊළඟට ලේනගෙන් ගන්න කියන එක අංගයක්. ලේන මොන ප්‍රශ්නාවක් කලන්දක කියලා කියන්නේ නේ. මේ තමන්ගේ නැට්ටෙන් තමයි ඒ ප්‍රශ්නේ විසඳගන්නේ. ගහන්නේ නැට්ටෙන්. අන්න ඒ වගේ භික්ෂුවට එන හැම ප්‍රශ්නෙම සතිපට්ඨානය කියන වල්ගය පාවිච්චි කරනවා. කටින් අතින් පයින් නෙමෙයි. සතිපට්ඨානියෙන් විසඳ ගන්න කියනවා. බලන්නකොනේ දැන් කොච්චර අද වෙනකොට දැන් ඔය අපි දැකලා තියෙනවා ඇතමුන් මේ රහත් කියලා බෙරිහන් දෙනවා. හරි. ඇතමුන් අවුරුදු ගාණක් ශාසනයට ඇවිල්ලායි කියලා බෙරිහන් දෙනවා. මේකයි කතාව මේකයි ඇත්ත අපි කියන එක තමයි හරි කියලා. නමුත් පින්වත්නි මේ ඇත්තටම සිහිය නුවණ වැඩිච්ච මහරහතන් වහන්සේ නමක් නම් මේවා මේ කටින් අතින් පයින් වීඩියෝ එකකින් ගොසිප් එකකින් විසඳ ගන්න යන්නේ නැහැ. ඒවා විසඳගන්නේ සතිපට්ඨාන. තමන් කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව ගැන සිහි තියාගෙන තමන්ට අලාභයක් වෙනකොට ඒ අලාභය ඉස්සරහා සැලෙනවන. තමන්ට නින්දාවක් වෙනකොට ඒ නින්දාව ඉස්සරහා කම්පණය වෙනවන. තමන්ට මේ මොකක් හරි හානියක් වෙනකොට ඒ හානියට බය වෙනවන.
කට්ටිය දාගෙන හොයාගෙන කොහොම හරි ඒකින් ගැලවෙන්න හදනවනේ. මොකක්ද ඒ තියෙන සතිපට්ඨානය? කෝ නින්දා ප්‍රශංසා ඉස්සරහා නොසෙල්වි වාසය කරන මනසකින් යුක්ත වෙන්න කියපු කතාව. එනිසා පින්වත්නි ඒව ඔක්කොම බොරු. තේරෙනවද මම මේ කියන්නේ? එතකොට රහත් වුණා කියන එකේදී තමන්ම මේ තමන්ගේ ෆොටෝ එකක් හදලා හරි මේ පිළිමයක් හදලා හරි ඒකට රැස් වලල්ලක් දාගෙන රහත් බව පෙන්වන්න බෑ. දැන් අද අපිට ඕවා දකින්න තියෙනවනේ නේ. එහෙම රහත් භාවය පෙන්වන්න බෑ. රහත් භාවය පෙන්වනවා නම් රහත් භාවය පෙන්වනවා නම් සතිපට්ඨානිය තුල සිහි පිහිටවාගෙන තිබි සංස්කාර පිළිබඳව කටයුතු කරන කටයුතු තුල කොයි ආකාරයේ අවබෝධයක්ද වුන්ට තියෙන්නේ. අන්න ඒ අවබෝධයෙන් ඔවුන්ගේ රහත් බව නොරහත් බව මනින්න පුළුවන් කියන කාරණාව ඒකාන්ත සත්‍යයක්. ඉතින් මේව ඔළුවට අරගෙන මේවා ජීවිතේට එකතු කරගෙන මේ සත්වයන්ගෙන් ගන්න පුළුවන් උපමා ටික ගන්නකො පින්වත්නි මේ සත්තු දිහා බලලා සතෙක්ගෙන් ගන්න පුළුවන් ටිකවත් අඩුම ගත්තොත් ඔබට මේ ශාසනයේ ප්‍රතිඵලයක් නෙලා ගන්න පුළුවන්කම ලැබෙයි. එහෙමවත් ඔබට අඩුම මේ සතිපට්ඨාන ධර්මයන් වඩන්න අවශ්‍ය කරන උපක්‍රම ටික හඳුනාගෙන ඒ උපක්‍රම ඔස්සේ මේ සතිපට්ඨානයන්ගේ සිහිය පිහිටවාගෙන ඒව අවබෝධ කරගැනීමේ හැකියාව ශක්තිය ඔබට නිසකවම ලැබෙනු ඇති. හරියට පින්වත්නි දිව්‍ය යම් සේද සැංගිලා ඉඳලා පුංචි සත්තු මුවන් සරකුන් වැනි සත්වයන් අල්ලාගෙන ඒසේම බුද්ධ පුත්‍රයන් වහන්සේ සමාධියෙන් යුක්ත වෙන්නේ විදර්ශනාවෙන් යුක්ත වෙන්නේ අරණ්‍ය සේනාසනයකට රුක්ක මූලයකට ශූන්‍යාගාරයකට පිවිසෙල් තමන්ගේ උත්තම වූ ශ්‍රමණ ඵලය ග්‍රහණය කරගන්න බව සිහිපත් කරමින් භාවනා නැමැති මේ යෝග කර්මයට මේ ජවයට අවශ්‍ය කරන යෝග්‍ය භූමිය දක්වලා භාග්‍යතුන් වහන්සේ සෙනසුන දක්වනවා අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියලා. පිටකදී මේ අවශ්‍ය මූලික කරුණු ටික ඔබට පේනවනේ අපි ධර්මදේශනා කිහිපයක්ම ගත්තා මේ ටික සිහිපත් කරලා දෙන්න. මේකට හේතුවක් තියෙනවා. මේ සතර සතිපට්ඨානය වඩනකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිකන් නෙමෙයි මේ වචන ලස්සන කරන්න කායේ කායනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා කියන මේ කිසිදු වචනයක් අකුරක් ව්‍යංජනයක් සූත්‍රය අඩුපාඩුම කන්න බුදුරජාණන් වහන්සේ දමලා නැහැ. මේ හැම එකකද බුදුරජාණන් වහන්සේ යම් වචනයකින් යම් හුස්මක් හෙලලා තියෙනවද ඒ හුස්මේ පව ගන්න දේවල් මිසක් අතහැරලා ගියොත් පින්ගන්නේ සත්වයාට මේක කරන්න ටිකක් අමාරුයි. අර උඩින් ගියාට පස්සේ මොකද වෙන්නේ? ඩීටේල් ස්පීකින් කියන එක නැත්නම් තොරතුරු ග්‍රහණීය වීම කියන එක බොහොම අඩුවෙන් තමයි වෙන්නේ. ඒ නිසා ඇති තරම් තොරතුරු මේ සූත්‍රවල විවරණවල අට කතාවල තියෙන නිසා ඒව ග්‍රහණීය කරගෙන ඒ ඔස්සේම මේක අවබෝධ කරගෙන ඒ ඔස්සේම මේ සතිපට්ඨානයෙන් වඩන්න සිත තියාගන්න මේ මූලික වශයෙන් සිහිපත් කරපු සේනාසන දැක්වීම දක්වාම දේශනාවම මෙතනින් සමාප්ත කරනවා. ඊළඟට අපිට කෙලින්ම යන්න තියෙන කර්මස්ථාන නිර්දේශයට. කර්මස්ථාන වලින් ආනාපාන සතියෙන් පටන් ගත්තාම කායනුපස්සනාවත්, වේදනානුපස්සනාවත්, චිත්තානුපස්සනාවත්, ධම්මානුපස්සනාවත් කියන මේ සතර සතිපට්ඨානියෝ පිළිබඳ වූ විග්‍රහය වෙනකොට මගේ පින්වතුන්ලා නිර්වාණය කියන්නේ මොකක්ද? නිර්වාණයට යන්න අවශ්‍ය කරන මේ කය පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් නෙමෙයි. වේදනාව පිළිබඳව, චිත්තේ පිළිබඳව, ධර්මතා පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් නෙමෙයි. යෝනිසෝ මනසිකාරය උපදවාගෙන කොයි ආකාරයෙන්ද සත්ව පුද්ගල භාවය දුරු කරන්නේ? නිත්‍ය සංඥාව දුරු කරන්නේ, සුඛ සංඥාව දුරු කරන්නේ, ආදාන, සමුදය, රාග ආදී මේ දේවල් දුරු කරලා දාන්න. ඇලීම, තෘෂ්ණාව කියන දේවල් දුරු කරලා දාන්න කොයි ආකාරයෙන්ද, කවර ආකාරයෙන්ද කියන එක පිළිබඳව මනාව වූ දැක්මකට ඇවිල්ලා ඒ දැක්ම ඔස්සේ මේ කතාව විවර කරගන්න ඔබට ඒකාන්ත ශක්තියක් බවට මේ ධර්ම දේශනා මාලාපත් වේවි. ඒ සඳහා මේ ධර්ම ශ්‍රවණමය කුසල් ධර්ම දේශනාමය කුසල් ඔබට සුඛ පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අදට අවසන් කරනවා. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව විකාශනී කරවීමට ධර්ම දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන්නේ. ධර්ම දේශනාවට ප්‍රථමයෙන් නම් සිහිපත් කළා වගේම ඊශ්‍රායලයේ සේවයේ නියුතු රෝහිණී බෝපගේ මහත්මිය විසින් තමන්ගේ නමින් මිය පරලොව යන්නට යෙදුණු තමන්ගේ දෙමව්පියන් වෙන බෝපගේ සිය නේරිස් පියාණන්, පීඩී දයාවති මෑණියන්, පීඩී සවුලිස්, දූවලගේ කරලිනා ලැයියා උපාසිකාව, බෝපගේ සැල්දි ගුරුන්වහන්සේ, බෝපගේ ඩොලි උපාසිකාව, බෝපගේ සිරිසේන උපාසක මහත්මයා ඇතුළු පවුලේ මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන බව සිහිපත් කරලා තියෙනවා. ඒ වගේම විල්පිට උගස්හේන පදිංචි වයි.ඒ. ආර්යදාස සහ ටී.ඒ. චලිස්නෝනා යන දෙපළට ඔවුන්ගේ පවුලේ සියලුම දරුමුණුබුරන්ට, යවුන්ගම පදිංචි ඩී ප්‍රේමසිරි සහ බෝපගේ කමලාවති යන දෙපළට ඔවුන්ගේ සියලුම දරුමුණුබුරන්ට, දීනා ජයකුඩි මහත්මියට, ගලිල් මොරවති මහත්මියට සෙත් ප්‍රාර්ථනා කරලා මුළු මහත් ලෝකවාසී ජනතාවට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරලා දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරලා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය වීම පිණිස මේ කුසල් හේතු වේවා, පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. පින්වත් මහත්මියගේ මේ පින්වත් ප්‍රාර්ථනාව පරිදි නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාතීන් මෙපින් අනුමෝදන් කරගෙන පරලෝක ජීවිත සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර නිර්වාණීය සුවසේම සාක්ෂාත් කරගෙන පැතු ආකාරයෙන් නිවි යන්නට සුඛ පටිපදාකි පබිඤ්ඤාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කරගෙන මේ සංසාරයෙන් නික්මෙන්නට මේ කුසල් පාරමී වේවා, පාරමී ශක්තියක් වේවා,
පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම සුජීවත්ව වාසය කරන මව් දෙමව්පිය ඥාති හිත මිත්‍රාදී සියලුම දෙනාට ධර්මදේශනාව ශ්‍රවණය කළ සියලු දෙනාට ධර්මදේශනාවේ විකාශන දායකත්වයේ ගැන කටයුතු කරන පින්වතුන් සියලුම දෙනාට මේ උතුම් ධර්මදේශනාවෙන් රැස්වන්නා වූ කුසලයේ ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර නිර්වාණය සුවසේම සාක්ෂාත් කරගෙන සුවසේම නිවී යන්නට මේ කුසල් පාරමිතාවක් වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම් පිරේවා. උතුම් නිවනින් නිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වෙහෙර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින්පෙත් අනුමෝදන් කරගෙන සංසාර ජීවිතය සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර නිර්වාණය සුවසේම සාක්ෂාත් කරගෙන දෙවියන්ද පැතු ආකාරයෙන් නිවී යත්වා. ඒ සඳහා මේ කුසල් පාරමී වෙත්වා. පාරමී ශක්තියින් වෙත්වා. පාරමී දම් පිරෙත්වා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. එහෙම ප්‍රාර්ථනා කරගෙන නැවත ඊළඟ සතියේ සතිපට්ඨාන දේශනා මාලාව තුල කර්මස්ථාන නිර්දේශිත කර්මස්ථාන විභාගයේ විස්තර කරන්නට බලාපොරොත්තු වෙන්. අදට ධර්ම දේශනාවෙන් සමුගන්නවා. සෑම දිනෙක දෙවියන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාව අවසන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ඊශ්‍රායලයේ සේවයේ නියුතු රෝහිණී බෝපගේ මහත්මිය විසින් දායකත්වයේ දරමින් සිදු කරනු ලැබූ ධර්ම දානමය පින්කමයි. එතුමියගේ අරමුණු අතර ප්‍රධාන වන්නේ මිය පරලොව ගිය තමන්ගේ දයාබර දෙමාපියන් වන බෝපගේ සේනේරිස් පියාණන්ට හා පීඩී දයාවතී මෑණියන්ටත් නමින් පරලෝ සැපත් සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ටත් පුණ්‍යානුමෝදනා කිරීමයි. ඊශ්‍රායලයේ සේවයේ නියුතු රෝහිණී බෝපගේ මහත්මියටත් කරගත්තා වූ ධර්ම දානමය කුසලානුභවයේ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධය පිණිසත් මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. අතිපූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ පින්වත් සහභාගීත්වයෙන් සෑම සතියකම වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම ධර්මදේශනා මාලාව සඳහා දැන් ඔබටත් දායකත්වය ලබාගත හැකියි. කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට. ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි.